හරි. එහෙනම් පුතේ අපි අන්තිමටම නතර කළේ පාඩම මිල යන්ත්‍රණය කියන කොටසින්. එතකොට මිල යන්ත්‍රණය අපි කතා කළේ පුතේ ආර්ථික පද්ධති. එතකොට ආර්ථික පද්ධති කතා කරලා ආර්ථික පද්ධති කිහිපයක් අපි අඳුනගත්තා. සම්ප්‍රදායික ආර්ථික පද්ධති, නිදහස් විරුද්ධ ආර්ථික පද්ධති, සමාජවාදී සැලසුම්ගත ආර්ථික පද්ධති හා මිශ්‍ර ආර්ථික පද්ධති. එතකොට ඒ යටතේ අපි සම්ප්‍රදායික ආර්ථික පද්ධති කියන්නේ මොනවද කියලා අපි කතා කළා. සරලව කතා කරලා ඉවර කළා. ඊළඟට අපි ආව පුතේ මොනවද වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ කියලා. එතකොට වෙළඳපොළ ආර්ථික පද්ධතිය ගැන කතා කරලා වෙළඳපොළ ආර්ථික පද්ධතියක ලක්ෂණ කතා කරගෙන ආවා. ඒ යටතේ පුතේ අපිට තියෙනවා වැදගත් ලක්ෂණයක්. ඒ තමයි මිල යන්ත්‍රණය. ඒ තමයි මිල යන්ත්‍රණය. මිල යන්ත්‍රණය. උදේ පුතේ අපි කතා කරා මිල යන්ත්‍රණය. මොකද්ද පුතේ මිල යන්ත්‍රණය කියලා කියන්නේ? මොකද්ද මිල යන්ත්‍රණය කියලා කියන්නේ? පුතේ මිල යන්ත්‍රණය කියලා කිව්වේ අපි දන්නවා වෙළඳපොලේ ක්‍රියාත්මක වෙනවා භාණ්ඩ හා සේවා වෙළඳපොළ හා සාධක වෙළඳපොළ. එතකොට ඔය භාණ්ඩ හා සේවා වෙළඳපොලේ ඉන්නවා පුතේ එක පැත්තක ඉන්නවා නිෂ්පාදකයෝ එක පැත්තක ඉන්නවා පාරිභෝගිකයෝ. ඊළඟට සාධක වෙළඳපොලේ එක පැත්තක ඉන්නවා සාධක සේවා සපයන්නෝ අනිත් පැත්තක ඉන්නවා සාධක සේවා මිලට ගන්න පුද්ගලයෝ. එතකොට මිල යන්ත්‍රණය කියලා කියන්නේ පුතේ මිලට. එතකොට මේ වෙළඳපොලේ ඉන්න නිෂ්පාදකයෝ පාරිභෝගිකයෝ සාධක සේවා සපයන්නෝ සාධක සේවා මිලදී ගන්නෝ ස්වාර්ථය මත පදනම්ව ගනු ලබන තීරණ ස්වාර්ථය මත ඒ කියන්නේ තමන්ගේ සිතඟි පරිදි තමන්ට වාසි වෙන පරිදි ගන්න තීරණ මනාව සම්බන්ධීකරණය කරලා මේ ආර්ථිකය තුල ගැටලු ඇති නොවන ආකාරයෙන් කළමනාකරණය කරන ක්‍රියාවලිය තමයි පුතේ මිල යන්ත්‍රණය කියලා කිව්වේ. රයිට්. එතකොට අපි එදා අන්තිමට මිල යන්ත්‍රණය කියන්නේ මොකක්ද කියලා අපි ලියාගත්තා. එතකොට පුතේ මේ මිල යන්ත්‍රණය මගින් සිදු කරන කාර්යයන් තුනක් තියෙනවා. මිල යන්ත්‍රණය මගින් සිදු කරන කාර්යයන් තුනක් තියෙනවා. එක මිල මගින් පුතේ සංඥා සැපයීමක් කරනවා. සංඥා සැපයීම. ඊළඟට දෙවෙනි එක පුතේ සානුබල සැපයීම. තුන්වෙනි එක සලාකණය කිරීම. එතකොට පුතේ මම ඔයාලට කිව්වා ඔයාට මේක මතක තියාගන්න පුළුවන් හරි ලේසියට මිල යන්ත්‍රණයක කාර්යයන් මොනවද කියලා ඔයාගෙන් අහුවොත් සංඥා සානුබල සලාක සා මෙන්න මේ තුන මතක තියාගත්තා නම් ඔයාට මිල යන්ත්‍රණයේ කාර්යභාරයන් මතක් වෙන්න ඕනේ. එතකොට මොනවද පුතේ මේ මිල වලින් සිද්ධ කරන කාර්යභාරය? පළවෙනි කාරණාව සංඥා සැපයීම. ඒ කියන්නේ පුතේ මේ මිල වලින් සිග්නල් එකක් දෙනවලු. මිල වලින් සිග්නල් එකක් දෙනවලු. දැන් පුතේ සංඥා සපයනවා කියලා කියන්නේ මොකද්ද? දැන් ඔයා ඉස්කෝලේ පුතේ ඉගෙන ගන්න ගමන් ටොයිලට් එකට යන්නම් කියලා අර ඊට ගාවට ගිහිල්ලා මේ අය go to the toilet කියලා ඔයගොල්ලෝ යනවා. ඒ ගිහිල්ලා ඉස්කෝලේ තියෙන කැන්ටින් එකේ කෑම අරගෙන කනවා. එතකොට දැන් සමහර වෙලාවට ඔයාට සැකයි ප්‍රින්සිපල් හරි වෙනත් ගුරුවරයෙක් හරි මේ අවේලාවේ එතෙන්ට කඩාපාත් වෙයිද කියලා. එතකොට එක්කෙනෙක් පුතේ අර කැන්ටින් එකේ පිටිපස්සේ දොරෙන් කෑම ඉල්ලන ගමන් තව කෙනෙක් ඉන්නවා එහා පැත්තේ විද්‍යාවින්ට වෙලා කවුරු හරි එනවද කියලා බලන්න. කවුරු හරි එනවද කියලා බලන්න. එතකොට කවුරු හරි එනවා නම් එයා අතින් දැන් දෙන පොඩි සිග්නල් එකක්. අවුලක් නැහැ වැඩේ කරලා යන්න කියලා. කවුරු හරි එනවා නම් දුවන්න කියලා හරි දුවන්න කියලා කියන්නේ නැහැ. දුවපාන් කියලා අර එහෙම අතින් ටක් කරලා දීලා මාරු වෙනවා. ඉතින් ඒකට තමයි අපිට සිග්නල් එකක් දෙනවා කියලා කියන්නේ. දැන් කලර් ලයිට් එක හරිද පාරේ අපි ගමන් කරනකොට ට්‍රැෆික් එක අර හතරමං හන්දිවල තියෙන පුතේ සංඥා පුවරු. එතකොට ඒකේ බල්බ් තුනක් පත්තු වෙනවා රතු කහ කොළ කියලා. එතකොට රතු ලයිට් එකෙන් මොකද්ද පුතේ කියන්නේ? රතු ලයිට් එකෙන් මොකද්ද කියන්නේ? පත්තු වෙන්න කලින් කඩාගෙන යන්න කියලා. එහෙමද? නෑ පුතේ.
රතු ලයිට් එකෙන් කියන්නේ පුතේ නතර කරන්න කියලා. කහ පාට එකෙන් කියන්නේ සූදානම් වෙන්න. කොළ පාට එකෙන් කියන්නේ ගමන් කරන්න. ඒ කියන්නේ පුතේ අපිට සංඥාවක් දෙනවා. අපි ඒ සංඥාව දන්නවා. එහෙනම් මේ මිල යන්ත්‍රණය තුල මිල මගින් දෙනවලු පුතේ සංඥාවන්. මොනවද පුතේ දෙන සංඥාවන්? කාටද මේ සංඥාවන් දෙන්නේ? මොන වෙලාවල් වලද සංඥාව දෙන්නේ? පුතේ ඔයා දැන් මේ පාඩමට අහුම්කම් දෙන වෙලාවෙත් මේ මිල මගින් සංඥා සපයනවා. කොහොමද? මම කිව්වා මේ වෙළඳ පොලේ ඉන්නේ පුතේ නිෂ්පාදකයෝ පාරිභෝගිකයෝ සාධක සපයන්න සාධක මිලදී ගන්නවා. එතකොට මේ දවස්වල වෙළඳ පොලේ තියෙන භාණ්ඩ හා සේවාවල අපිට භාණ්ඩ හා සේවා විතරක් දැනට භාණ්ඩ හා සේවාවල මිල ගණන් වල සංඥා අපිට ලබා දෙනවා. හරිද? එතකොට නිෂ්පාදකයෙක් ගත්තොත් එයාට කියනවා මේ දවස්වල අලවල මිල ගණන් මෙන්න මෙච්චරයි. නැත්නම් මේ දවස්වල කැරට් වල මිල මෙච්චරයි. සංඥාවක් දෙනවා සංඥාවක්. එතකොට ගොවියා මොකද කරන්නේ? එයා හැමතිස්සෙම බලන්නේ පුතේ වැඩි ලාභයක් ගන්නනේ. හරිද? ඒ වගේම තමයි පාරිභෝගිකයාට. දැන් ගෙදර ඉන්න ගමන් ඔයාලට කියනවා ඇති අම්මෝ අද පොල් ගෙඩියක් ගෙනාවා පොල් ගෙඩිය රුපියල් 90ක්. ඇති දෙයක්වත් නෑ මේ මෙච්චරක් විතර ඇති කියලා කියනවා. පොල් තෙල් බෝතලේ රුපියල් 450ක් කියලා කියනවා. දැන් නම් බත් කාලේ ඉවරයි හාල් කිලෝ එක ගණන් කීයද? සුදු හාලුත් දැන් රුපියල් 100ට වැඩි කියලා කියනවා. පුතේ මේ අම්මලා ආර්ථික විද්‍යාව දන්නේ නැහැ. හැබැයි අම්මලා ඒ දැනගන්නේ මොනවද? මේ මිල මගින් දෙන සංඥාව. ඒකට තමයි පුතේ සංඥා සපයනවා කියලා කියන්නේ. ඔයා ඇඳුමක් ගන්න කඩේට යනවා. ඒ ඇඳුමේ පුතේ ගහලා තියෙනවා මිල. අන්න සංඥාව. ඔයා කෑම කන්න කඩේකට යනවා. චිකන් පොත්තු රුපියල් 250යි. අන්න පුතේ සංඥාව. ඔයා ජොබ් එකකට ඇප්ලයි කරනවා. ජොබ් එකට ඇප්ලයි කරනවා බලනවා මේ දවස්වල කීයක් විතර ගෙවනවද ඇකවුන්ටන්ට් කෙනෙක්ට. අන්න පුතේ සංඥාව. සාධක මිලදී ගන්න බලනවා. මට කඩකාමරයක් මිලට ගන්න ඕනේ. කීයක් විතර වේද මේ දවස්වල මේ ටවුන් එක හරිය කඩකාමරයක්. අන්න පුතේ සංඥාව. ikman.lk RLK මේLK පට්පට් කියයි රියසෙවන කියයි ඔය හැම එකකම පුතේ මිල ගණන් සඳහන් කරලා තියෙනවා කියලා කියන්නේ මොකද්ද? සංඥා සැපයීම. සංඥා සැපයීම. එහෙනම් පුතේ සංඥා සපයනවා කියලා කියන්නේ ඒකයි. නිෂ්පාදකයින්ට පාරිභෝගිකයින්ට හා අනිකුත් සියලුම දෙනාට වෙළඳ පොලේ තියෙන මිල ගණන් පිළිබඳව තොරතුරු සපයීම තමයි පුතේ සංඥා සපයනවා කියලා කියන්නේ. සංඥා සපයනවා කියලා කියන්නේ. පැහැදිලිද? වෙළඳ පොල මිල ගණන් පිළිබඳ තොරතුරු සපයීම. මිල ගණන් පිළිබඳ තොරතුරු. මිල ගණන් පිළිබඳ තොරතුරු. ඊළඟට පුතේ සානු බල සැපයීම. සානු බල සැපයීම. මොකද්ද පුතේ සානු බල සපයනවා කියලා කියන්නේ? සානු බල. දැන් ඔයා මේ වචනේ පුතේ මීට කලින් අහලා නැතුව ඇති. සානු බල සපයනවා. පුතේ සානු බල සපයනවා කියලා කියන්නේ මොකද්ද? පොළඹවනවා කියන එක. පොළඹවනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා අර ගොවියට මෙන්න මෙතන ඉන්න ගොවියට කියනවා කැරට් වල මිල රුපියල් දැන් රුපියල් 300ක් විතර වෙනවා. කැරට් වල මිල. එතකොට කැරට් ගොවිය මොකද හිතන්නේ? එතකොට කැරට් ගොවිය මොකද හිතන්නේ? කැරට් ගොවිය බලනවා රුපියල් 300ට මිල නැගලා නම් මම දැන් වැඩිපුර කැරට් නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ කියන්නේ මිල වැඩි නම් පුතේ අපි මොකද කරන්නේ? අපි වැඩිපුර නිෂ්පාදනය කරනවා. වැඩි ලාභයක් වෙනුවෙන්. මේ බලන්නකෝ. දැන් නිෂ්පාදකයගේ පැත්තෙන් ගත්තොත් මේ නිෂ්පාදකයා. මේ නිෂ්පාදකයා. එතකොට භාණ්ඩ මිල වැඩි නම් නිෂ්පාදකයා මොකද පුතේ කරන්නේ? එයා කැමති වැඩිපුර නිෂ්පාදනය කරන්න. ඇයි? භාණ්ඩ එක මිල වැඩි වෙනකොට පුතේ අපි කැමති වැඩි ගාණකට විකුණන්නනේ. දැන් ඔයා හිතන්න ඔයා නිෂ්පාදකයෙක්. හරිද? අර සූරපප්පයිගේ වගේ මාගේ දැස දෙස බලනු මෙතෙන් පටන් ඔබ නිෂ්පාදකයෙක්. කවුද? නිෂ්පාදකයෙක්. ඔයා හිතන්න ඔයා මොකක් හරි කෙහෙම් වලක් හදලා විකුණනවා කියලා. එතකොට ඒකේ මිල වැඩි වෙන්න ඔයා
ආසයි. ඇයි? එතකොට තමයි ඔයාට වැඩි ලාභයක් තියෙන්නේ. මිල වැඩි වෙන්න නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා. හැබැයි පුතේ අපි ඔක පාරිභෝගිකයෙක් පැත්තෙන් ගත්තොත් එහෙම. දැන් ඔයා හිතන්න පුතේ ඔයා පාරිභෝගිකයෙක්. දැන් ඔයා හදන්නේ මිලට ගන්න. මොකක් හරි දෙයක් මිලට ගන්න. එතකොට භාණ්ඩ මිල වැඩි නම් ඔයා පරිභෝජනය කරන ප්‍රමාණය මොකද කරන්නේ? නිකන් සරලව හිතන්න වෙනදට පුතේ ගෙදරට ගේනවා හාල් කිලෝ 10ක් එකපාර ගේනවා. නමුත් පුතේ දැන් මිල වැඩි. හැබැයි ඔයාගේ ආදායම වෙනස් වෙලා නැහැ. ආදායම මේ ගන්නව තමයි. එතකොට මිල වැඩි වුණාම ඔයා මොකද කරන්නේ? පරිභෝජනය කරන ප්‍රමාණය ඔයා අඩු කරනවා. මිල වැඩි වුණාම පරිභෝජනය අඩු කරනවා. ඒ කියන්නේ ඇයි පුතේ? ඇයි එහෙම කරන්නේ? ඔයාව කොළඹවනවා පුතේ මේ තියෙන මිල මගින්. දැන් නිකන් ප්‍රැක්ටිකල් වෙන්නකො පුතේ. ඔයා අර කඩේකට ගිහලා මං කියුණ ඇඳුමක් ගන්නවා කියලා. ඔයා ඇඳුමක් ගන්න යනවා. දැන් ඔයා ගිහිල්ලා ඔන්න බලනවා ලස්සන ඇඳුමක් තියෙනවා. දැන් ඔයා ඔය කාර්යයට ෆිට ඔන් කරලා බලලා වට තුනක් විතර කැරකිලා ලස්සනයි. ඊට පස්සේ තමයි පුතේ ඔයා ටැග් එක බලන්නේ. ටැග් එක බැලුවම ඔයාට දෙනවා පුතේ සංඥාව මිල ගැන. ඊට පස්සේ තමයි පුතේ ඔයාට සානු බලය දෙන්නේ. අප්පට සිරි මේකේ ගාන වැඩිනේ. මංගා වෙච්චර සල්ලි නෑනේ. දැන් මොකද පුතේ කරන්නේ ඉතින්? ඔයාගේ අතේ තියෙන ගානකට එකක් හොයනවා. අරක අතාරින්න. ඒකට තමයි පුතේ සානු බලය කියලා කියන්නේ. නැත්නම් සේල් එකකට යනවා ඔයා. සේල් එකකට ගියාම ගහලා තියෙනවා එකක් ගත්තම තව එකක් නොමිලේ. රුපියල් 1000යි. ඔයා බලනවා ඉතින් අවුලක් නැහැ. එකකට රුපියල් 500ක් එතකොට යන්නේ. එකක් ගත්තම එකක් නොමිලේ. එතකොට දැන් ඔයාලට සංඥාව දීලා තියෙන්නේ. ඒ වගේම සානු බලය දෙනවා. ඔයා පොළඹවනවා. ගණින් මේක ලාභය ආයේ හම්බෙන්නේ නැහැ මේ වගේ chance එකක් කියනවා. ඒක තමයි පුතේ සානු බල සපයනවා කියලා කියන්නේ. ඒකත් නිෂ්පාදකයෙක්ට වේවා, පාරිභෝගිකයෙක්ට වේවා, සාධක සපයන්නෙක්ට වේවා, සාධක මිලදී ගන්නෙක්ට වේවා හැම කෙනෙක්ටම සිද්ධ වෙනවා. තුන්වෙනි කාරණාව සලාකණය කිරීම. පුතේ සලාකණය කරනවා කියන්නේ මොකද්ද? විකල්ප ප්‍රයෝජන අතර සම්පත් බෙදාවෙන් කිරීමට තමයි පුතේ සලාකණය කියන්නේ. දැන් එහෙම කිව්වට ඔයාලට තේරෙන එකක් නැහැ. මම මෙහෙම කියන්නම්. ඔබ සාසිතින මම මෙසේ කියන්නම්. දැන් පුතේ අර ඇඳුම් කතන්දරේ කියමු. ඇඳුම් කතන්දරේ ගත්තොත් දැන් සමහරු ඉන්නවා පුතේ අර අඩු ගානකට ඇඳුමක් ගන්න බලන් ඉන්න කට්ටිය ඉන්නවා. සමහර පිරිසක් ඉන්නවා බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා. බ්‍රෑන්ඩඩ් ඇඳුම්. එතකොට අර අඩු ගානට ඇඳුම් හොයන කට්ටියට ඒ මාකට් එකේ ඇඳුම් තියෙන්න ඕනේ. ඇයි? ඒවත් මිනිස්සු ඉල්ලන හින්දා. හැබැයි ඒකත් එක්කම අර වැඩි ගානකට බ්‍රෑන්ඩඩ් ඇඳුම් හොයන අයට ඇඳුම් තියෙන්න ඕනේ. ඇයි? ඒගොල්ලෝ කොච්චර වැඩි වුණත් ඒ ඇඳුම අඳින හින්දා. එතකොට පුතේ කවුරුත් අපි අඳන් ඉන්නේ ඇඳුම දිහා ඇවිල්ලා බලෙන් ඉපිලා බලන්නේ නැහැ මේක බ්‍රෑන්ඩඩ්ද මේක ලාභද මේක පමුණුවෙන්ද ගත්තේ කොහෙන්ද ගත්තේ කියලා. හැබැයි පුතේ ඒ කට්ටිය ඉල්ලන භාණ්ඩවලට සම්පත් බෙදලා වෙන් කිරීමක් කරලා තියෙන්න ඕනේ. ඒකට තමයි පුතේ සලාකණය කියලා කියන්නේ. එහෙනම් ඒක කරන්නේ කවුරු මගින්ද? මේ කියන මිල මගින්. අන්න ඒක නිසා තමයි පුතේ අපි කියන්නේ දැන් මේ කරන සංඥා සැපයීම හෝ සානුබල සැපයීම හෝ සලාකණය කිරීම දිනපතා සිද්ධ වෙනවා. හැබැයි අපි ඒක දන්නවද? මේ මිල මගින් කරන කාර්යයක් කියලා. අපිට ඒක පේනවද?
අපිට පේන්නේ නැහැ පුතේ. අපිට පේන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි පුතේ අපි කියන්නේ මේ මිල කියලා කියන්නේ වෙළඳපොළ ආර්ථිකයේ කටයුතු කරන අදෘශ්‍යමාන හස්තයක් කියලා. අදෘශ්‍යමාන හස්තයක් කියලා. දැන් පුතේ ඔයගොල්ලෝ බය වෙන්න එපා මේක ඇහුවා. හරිද? මේ වගේ භයානක දේවලුත් කියනවා ආර්ථික විද්‍යාව කියලා. ඔයා ගෙදර ගිහලා අම්මලටත් කියන්න. අම්මේ අපි මේ කඩෙන් බඩු ගන්නවා නේද? ඇත්තටම මේ බඩු ගන්න ඇයි? මේ බඩු ගන්න හේතු වෙන්නේ මොකද්ද? මෙන්න මේ කියන මිල යන්ත්‍රණය. මේ මිල මගින් නම් ඔයා දන්නවද සංඥා සපයනවා, සානුබල සපයනවා, සලාකණය කරනවා. අපිට මේවා පේන්නේ නැහැ අපිට කවදාවත්. ඒ නිසාම මේ මිල යන්ත්‍රණයට කියනවා මේ වෙළඳපොළ ආර්ථිකයක ක්‍රියාත්මක වන අදෘශ්‍යමාන හස්තය කියලා. සමහර විට පුතේ ඔය ටික අම්මට කිව්වන් පස්සේ ඔයා ඩබල් ඒටි කරන අවසාන දවසේ දාවෙන්න තිබ්බ තියෙනවා. හරි. නැත්තම් ඔබ ඉගෙන ගත්ත ඇති මේ ගෙදරට වෙලා හිටපන් කියලා කියන්න තිබ්බ තියෙනවා. එහෙම නැත්තම් ඔයාව කට්ටඩියක් ගාවට එක්කන් ගිහිල්ලා නූල් බඳින්න තිබ්බ තියෙනවා. හරි. රයිට්. ඒ හින්දා අම්මලට කියන්න දුන්නා. හරි. එහෙනම් පුතේ ඔයාට තේරෙනවා මොකද්ද මිල යන්ත්‍රණය කියන්නේ කියලා. එතකොට පුතේ මේ වෙළඳපොළ ආර්ථිකයක මේ ආර්ථික ප්‍රශ්න විසඳන්නේ ඒ කියන මිල මගින්. මිල මගින් මේක නිතරම කරන එක තමයි පුතේ ඒක මිල යන්ත්‍රණය කියලා හඳුන්වන්නේ. යන්ත්‍රයක් කියලා හඳුන්වන්නේ. එහෙනම් මම හිතනවා ඔයාලට පැහැදිලියකි මොකක්ද මිල යන්ත්‍රණය කියන්නේ. රයිට්. එන්න ටියුබ් එකට. ටියුබ් එකේ 20 වෙනි පිටුවට එන්න. ටියුබ් එකේ 20 වෙනි පිටුවට එන්න. එතකොට පුතේ 20 වෙනි පිටුවේ මිල යන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය කියලා අපි මිල යන්ත්‍රණය ලිව්වා එදා. එතන ලියන්න වේ එතන තියෙනවා යට අංක 1 තොරතුරු සැපයීමේ නැත්නම් සංඥා සැපයීමේ කාර්යය. සංඥා සැපයීමේ කාර්යය. right. එතන ලියා ගන්න පුතේ මෙහෙම සංඥා සැපයීමේ කාර්යය කියන තැන. වෙළඳපොළ ක්‍රමයේ තුල වෙළඳපොළ ක්‍රමයේ තුල වෙළඳපොළ ක්‍රමයේ තුල පාරිභෝගිකයින්ට තමා නිෂ්පාදකයින්ට පිටුව 20 පුතේ පිටුව 20 වෙළඳපොළ ක්‍රමයේ තුල පාරිභෝගිකයින්ට තමා නිෂ්පාදකයින්ට සාධක හිමියන්ට සාධක හිමියන්ට තීරණ ගැනීම සඳහා තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන සාපේක්ෂ මිලයන් පිළිබඳව තොරතුරු සැපයීම මින් අදහස් කෙරේ. right. ඊළඟට තියෙනවා 2 සානුබල සැපයීමේ කාර්යය. සානුබල සැපයීමේ කාර්යය. එතන ලියන්න පුතේ. එතන ලියන්න.
මිල මගින් ලබා දෙන සංඥා මිල මගින් ලබා දෙන සංඥා මත පදනම්ව මිල මගින් ලබා දෙන සංඥා මත පදනම්ව සංඥා මත පදනම්ව පාරිභෝගිකී නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් නිෂ්පාදකයින් හා නිෂ්පාදකයින් හා साधक हिमियान කටයුතු කරන ආකාරය main හැඳින්වේ තුන පුතේ එකපාර අහගන්න සැරිසරේ යන්න බෑ නිකන් ගන්න ඕනේ මිල මගින් ලබා දෙන සංඥා මත පදනම්ව ගැනුම්කරුවන් නිෂ්පාදකයින් හා සාධක හිමියන් කටයුතු කරන ආකාරය මින් අදහස් කරයි හරිද ඊළඟට තුන්වෙනි එක සලාකණය කිරීමේ කාර්යය එතන ලියන්න හිඟ සම්පත් විකල්ප භාවිත අතර සම්පත් විකල්ප භාවිත අතර බෙදා වෙන් කර දීම main අදහස් කරයි බෙදා වෙන් කර දීම main අදහස් කරයි හරි පුතේ එතකොට ඔන්න මිල යන්ත්‍රණයේ කාර්යයන් අපි කතා කළා හරි පුතේ එතකොට දැන් අපි යනවා ඊළඟට මිල යන්ත්‍රණයේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම පුතේ එතන පොඩ්ඩක් මෙන්න මෙහෙම ලියා ගන්න මිල යන්ත්‍රණයේ මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම. එතන පුතේ තියෙනනේ මිල ක්‍රමය මගින් විකල්ප ප්‍රයෝජන අතර සම්පත් බෙදියන ආකාරය කියලා. එතන ඉස්සරහින් ලියා ගන්න වෙළඳපොළ ආර්ථිකයක් තුල. අපි මේ කතා කරන්න යන්නේ
වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තුළ කොහොමද මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්නේ කියන එක. හරි. දැන් මේ බලන්න. දැන් පුතේ මොකද්ද වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් කියන්නේ? ඇත්තටම පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය වැඩි වශයෙන්ම ක්‍රියාත්මක වන ආර්ථිකයක්. ඒ කියන්නේ අපි දන්නවා දැන් මේකේ සම්පත් හිමිකාරීත්වයේ තියෙන්නේ පෞද්ගලික අංශයේ සතුව. වැඩි හරියක්ම ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික අංශයේ ව්‍යවසායයන්, ව්‍යාපාරයන්. මිල යන්ත්‍රණය මගින් තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. වැඩි තරඟකාරීත්වයක් තියෙනවා. මිනිස්සු ස්වාර්ථය මත කටයුතු කරනවා. රජයේ කාර්යභාරය ඉතාමත් සීමා සහිතයි. එහෙනම් මෙන්න මේ වගේ ආර්ථික ක්‍රමයක අපි කොහොමද පුතේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ? right. එතකොට අපිට තියෙන මූලික ආර්ථික ප්‍රශ්න තුන මොකද්ද පුතේ? කුමක් කොපමණ නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේද? එතකොට පළවෙනි එක තමයි කුමක් කොපමණ, දෙවෙනි එක කෙසේ නිපදවන්නේද, තුන කා සඳහා නිපදවන්නේද, තුන කා සඳහා නිපදවන්නේද. right. එතකොට පුතේ දැන් මේ කුමක් නිපදවන්නේද සහ කොපමණ නිපදවන්නේද යන කියන එක තීරණය කරන්නේ කවුද පුතේ? මේ වෙළඳපොලේ ඉන්න නිෂ්පාදකයෝ. දැන් මෙහෙමයි මම ඊට කලින් මෙහෙම කියන්නම්කෝ. අපිට පුතේ මේ ආර්ථිකය තුල තියෙනවා වෙළඳපොළවල් දෙකක්. මම ඔයාලට කලින් කියලා දුන්නා. මොනවද? එකක් තමයි පුතේ එකක් තමයි දෙන්නිවොත් තේනවනේ. එකක් තමයි භාණ්ඩ හා සේවා වෙළඳපොළ, අනිත් එක තමයි සාධක වෙළඳපොළ. අනිත් එක තමයි සාධක වෙළඳපොළ. ඔන්න ඔය වෙළඳපොළවල් දෙක තමයි මේ ආර්ථිකය තුළ තියෙන්නේ. එතකොට භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියලා කියන්නේ මොකද්ද පුතේ? කුමන හෝ භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගන්න නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් මුණ ගැහෙන ඕනෑම අවස්ථාවක්. සාධක වෙළඳපොළ කියලා කියන්නේ මොකද්ද? කිසියම් හෝ ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් සාධක හිමියන් සහ සාධක මිලදී ගන්නත් මුණ ගැහෙන ඕනෑම අවස්ථාවක්. එතකොට මේ කොපමණ නිපදවනවාද කියන එක තීරණය කරන්න පුතේ භාණ්ඩ හා සේවා වෙළඳපොළේ. දැන් භාණ්ඩ හා සේවා වෙළඳපොළේ පුතේ අපිට ඕනි කරන භාණ්ඩ මිලදී ගන්න. එහෙනම් ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ තමයි පුතේ මෙන්න මේ ප්‍රශ්නේ තීරණය කරන්නේ. කොහොමද ඒක තීරණය කරන්නේ? මිල මගින් ඒගොල්ලන්ට ලබා දෙනවා පුතේ සංඥාවන්, මිල හා ලාභ සංඥාවන් ලබා දෙනවා. මේ භාණ්ඩ මේ දවස්වල මිල වැඩි, මේක වැඩිපුර නිෂ්පාදනය කළොත් මට ලොකු ලාභයක් ගන්න පුළුවන්. මේ භාණ්ඩ මේ දවස්වල මිල හරි අඩුයි, ඒ හින්දා මේක නිෂ්පාදනය කරන එක අඩු කරන්න ඕනේ. අඩු කරලා ලාභ වැඩි භාණ්ඩයකට මාරු වෙන්න ඕනේ. එහෙනම් අන්න ඒ වගේ පුතේ අපිට මිල සංඥා හා ලාභ සංඥා ලබා දෙනවා භාණ්ඩ හා සේවා වෙළඳපොළේ. භාණ්ඩ හා සේවා වෙළඳපොළේ. භාණ්ඩ වෙළඳපොළේ ලබා දෙනවා මිල හා ලාභ සංඥා. මිල හා ලාභ සංඥා ලබා දෙන්නේ. එතකොට පුතේ මේ මිල හා ලාභ සංඥා ලබා දුන්නම මේ වෙළඳපොළේ ඉන්න නිෂ්පාදකයා ස්වාර්ථය මත පදනම්ව ඒ කියන්නේ එයාගේ ලාභය මත පදනම්ව එයා තීරණය කරනවා මොන භාණ්ඩය හෝ සේවාවද නිෂ්පාදනය කරන්න ඕනේ. පුතේ මගේ අකුරු කැතයි. නෑ මේක වැඩි හිතන්න එපා. මම මේ ලියලා තියෙන දේවල් පේනවනේ. පුතේ මීට වඩා කැත අත් අකුරු තියෙනවා. හොඳේ. මගේ මේ පොඩ්ඩක් කියව ගන්න පුළුවන්. මට ලස්සන ලියන්න පුළුවන් පුතේ කම්මනේ. හරිද? මේ එතකොට
මේ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ ලබා දෙන මිල හා ලාභ සංඥා පදනම් කරගෙන නිෂ්පාදකයා ස්වාර්ථය මත පදනම්ව කටයුතු කරනවා. ස්වාර්ථය මත පදනම්ව කටයුතු කරනවා. එතකොට එයා තීරණය කරනවා පුතේ මොන භාණ්ඩද මම නිෂ්පාදනය කරන්නේ, ඒකෙන් කොච්චර ප්‍රමාණයක් නිපදවන්න ඕනද කියන එක. එතකොට පුතේ දැන් මේ කොරෝනා දවස්වල මිනිස්සුන්ට වැඩිපුරම අවශ්‍ය දේවල් මොනවද? හරිද? දැන් බලන්නකෝ දැන් වෙළඳපොලේ පුතේ දැන් ඔයගොල්ලෝ Facebook ඉන්නවා නම් මේ දවස්වල Facebook එකේ පුතේ යනවා මාර විදිහට අර ඉන්හේලර් දුම් අල්ලන්න තියෙන දේවල් හරිද? අන්න ඒ වගේ දේවල් සෑහෙන්න යනවා. කඩවල් වල බලන්න අර කසාය පැකට් දැන් ඉස්සර මේ පුතේ දැන් කොරෝනා කියලා දෙයක් එන්න කලින් ඕගොල්ලෝ කවදා හරි කඩේකට ගිහිල්ලා කසාය පැකට්ටයක් අරන් තියනවද පුතේ? කසාය පැකට්ටයක් අරන් නැහැ. නමුත් දැන් පුතේ මේ දවස්වල අපි වැඩිපුරම ගෙවල්ල බොන්නේ පුතේ කොත්තමල්ලි හරිද? කහට ඔය වගේ කුණුවෙන් තියෙන දේවල් තමයි. දැන් පුතේ මම ගෙදර ගියාම සාමාන්‍යයෙන් 4 පාරක් විතර නානවා. ඇයි? ගෙදරින් එළියට ගිහිල්ලා ගෙදරට එනකොට පුතේ මාව සම්පූර්ණයෙන්ම පුතේ අර දුම් අල්ලලා අර මේ අර දෙවි කෙනෙක් පිළිගන්නවා වගේ තමයි දුම් අල්ලලා කෙලින්ම නාවලා එහෙම කරලා තමයි ගෙට ගන්නේ. නැත්තම් ගෙට ගන්න නැහැ. ඉතින් ඒ කියන්නේ පුතේ දැන් මේ වර්තමානයේ වෙළඳපොලක් හදලා තියෙනවා දෙන්න. වෙළඳපොලක් හදලා තියෙනවා. දැන් අර ධම්මික පැණිය කියමුකෝ. දැන් ධම්මික පැණිය හරි එයා හදන්නේ ඇයි? මේ වෙළඳපොලේ පුතේ මිනිස්සු හොයනවා පිළියම. මේ වෙළඳපොලේ පුතේ මිනිස්සු හොයනවා පිළියම කොරෝනා වලට බෙහෙතක්. මේක හොඳ වෙයි කියලා. එතකොට පුතේ මුකුත්ම නැති වෙන අතරේ අපි කරනවා පුතේ ධම්මික පැණිය කියලා එකක් උඩින් පාත් වෙනවා. හරිද? එයා අර ලොකු සෙල්ලමක් දාලා එන මේකක් කරලා මේක මාකට් කරනවා. එතකොට මිනිස්සු මේකෙන් මේ කොරෝනා හොඳ වෙයි කියලා හිතලා පොලිමේ ගිහිල්ලා ඉතලා කට්ට කාගෙන කීයක් වුණත් ඒක අරන් එනවා. එහෙනම් ඒක හදපු වෙද මහත්තයා මිස්ටර් ධම්මික එයා මොකද කරන්නේ? එයා වැඩි වැඩියෙන් මේක නිෂ්පාදනය කරනවා. හරිද? එතකොට එයා වෙන මොකක්වත් අපිට ඔයා මේක කලින් මේ හන්දි පත්‍ර දාවල බෙහෙත් දුන්නෙක් කෙනෙක් කියලා. ඒ මනුස්සයා දැන් ආයේ හන්දි පත්‍ර දාවල බෙහෙත් කරන්නේ නැහැ මේ දවස්වල. ඇයි? එයාට මේ වෙළඳපොලෙන් දෙනවා මිල හා ලාභ සංඥාව. මේකෙන් තමයි ඔයාට ප්‍රොෆිට් එකක් තියෙන්නේ. එහෙනම් එයා මොකද කරන්නේ? වැඩි වැඩියෙන් ධම්මික පැණිය හදනවා. වැඩි වැඩියෙන් පැණි හදනවා. අන්න පුතේ මිල යන්නේ වගේ කුමක් කොපමණ නිපදවන්නේද කියන ප්‍රශ්නෙට මේ පිළිතුරු දෙන විදිහ. තේරුණා? ඒ විදිහ තමයි පුතේ කුමක් කොපමණ නිපදවනවාද කියන එක මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක තීරණය වෙන්නේ. ඒකට පුතේ රජයට මැදිහත් වෙන්නත් බෑ. දැන් එයා ඒක 2500 හරි කියලා විකුණනවා නම් ඒ මිල වැඩි කියලා කියන්නත් රජයට බෑ. ඇයි ඒක එයාගේ වෙළඳපොළේ තියෙන දෙයක්. ඕනකට වඩා වැඩි නම් රජයට කියන්න පුළුවන් ඒක ගන්න කරන්න බෑ කියලා. සහ අපි හිතමු ඒක බිව්වම කාට හරි විස වෙනවනම් එතකොට රජයට කියන්න පුළුවන් මේක නතර කරන්න කියලා. හරිද? ඉතින් ඒ වගේ නිදහස් වෙන්නකොළ ආර්ථික ක්‍රමයක මෙන්න මේ ක්‍රියාවලිය නිසා තමයි පුතේ කුමක් කොපමණ නිපදවන්නේද කියන ප්‍රශ්නෙට පිළිතුර හම්බ වෙන්නේ. මොකද්ද? ඒක තීරණය වෙන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ මත. භාණ්ඩ හා සේවා වෙළඳපොළේ මිල හා ලාභ සංඥා පදනම් කරගෙන නිෂ්පාදකයා එයාගේ ස්වාර්ථය මත කටයුතු කරනවා මොන නිෂ්පාදකය කොපමණ ප්‍රමාණයකින් නිපදවනවද කියලා. පැහැදිලි නේද? right. අපි ඒක ලියාගෙන යමු පුතේ කෙසේ නිෂ්පාදනය කරනවද කියන එක. යා ලියන්න මෙහෙම. වෙළඳපොළ ආර්ථිකයක පුතේ එකපාර අහගන්න පුතේ. හරිද? එකපාර අහගන්න ආය අහන්න එපා. මම හිමින් කියන්නම්. වෙළඳපොළ ආර්ථිකයක භාණ්ඩ හා සේවා වෙළඳපොලේ ආර්ථිකයක භාණ්ඩ හා සේවා වෙළඳපොලේ
නිකුත් කරන මිල සංඥා හා ලාභ සංඥා පදනම් කරගෙන නිෂ්පාදකයා ලාභය වැඩි අලාභය අඩු භාණ්ඩ හා සේවා පමණක් නිපදවීමට තීරණය කරයි. එලෙසම දැන් ඇහෙනවද පුතේ? එලෙසම පාරිභෝගිකයාද තමාගේ අතේ ඇති මුදලට ගැළපෙන භාණ්ඩ කවරේදයි අතේ ඇති මුදලට ගැළපෙන භාණ්ඩ කවරේදයි මිල මගින් දැනගනි. හරි. දැන් මේ බලන්න. ඊළඟට කෙසේ නිපදවන්නේද කියන ගැටලුව. එතකොට මේ කෙසේ නිපදවන්නේද කියන්නේ මොකක්ද පුතේ? දැන් අපි දන්නවා නිෂ්පාදකයා විකල්ප අතුරේ යම් කිසි භාණ්ඩයක් තෝරගෙන ඒකෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් හදනවා කියලා තීරණය කළාන් පස්සේ එයා බලනවා අපි කොහොමද මේ භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ අපි මොනවද මේකට යොදාගන්න නිෂ්පාදන සාධක? අපි වැඩිපුර ශ්‍රමය යොදාගෙන මේක හදනවද? එහෙම නැත්නම් අපි වැඩිපුර ප්‍රාග්ධනය යොදාගෙන මේක හදනවද කියන එක තීරණය කරනවා. එහෙනම් මේ කෙසේ නිෂ්පාදනය කරනවාද කියන එක තීරණය වෙන්නේ මොකක් මතද පුතේ? සාධක වෙළඳ පොලේ මිල මත. සාධක වෙළඳ පොලේ මිල මත. දැන් පුතේ අකුරු ලස්සනයිද? හරි. එතකොට මේ සාධක
වෙළඳපොලේ ලබා දෙන මිල සංඥා හා ලාභ සංඥා පදනම් කරගෙන නිෂ්පාදකයා පුතේ නිෂ්පාදකයා මිල වැඩි නිෂ්පාදන සාධක මේ සාධක වෙළඳපොලේ තියෙනවා පුතේ නිෂ්පාදන සාධක. හරිද? එතකොට මොනවද නිෂ්පාදන සාධක? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය. එතකොට මේ සාධක වෙළඳපොලේ මේ නිෂ්පාදන සාධක එක එක ගණන් වලට තියෙනවා. හරිද? දැන් එතකොට සමහර නිෂ්පාදන සාධක දිනවා පුතේ මිල වැඩි. සමහර නිෂ්පාදන සාධක දිනවා පුතේ මිල අඩුයි. දැන් ඒක තීරණය වෙන්නේ පුතේ ඒ සාධකයේ තියෙන කුසලතාවයන් මත, කාර්යක්ෂමතාවයේ මත, ඵලදායීත්වයේ මත. දැන් අපිට පුතේ මොකක් හරි දෙයක් හදන්න පුළුවන්. බාලාම ද්‍රව්‍ය වලින් හදන්නත් පුළුවන්, ඝන රැඩියම් ද්‍රව්‍ය වලින් හදන්නත් පුළුවන්. දැන් හොඳම එක්සැම්පල් එකක් ගමු පුතේ. ඔය දැන් ඕගොල්ලන්ගේ ඔය අක්කලා, අයියලා, නැන්දලා, මාමලා කසාද බඳිනවානේ. ඒකට පුතේ ඔය කසාද බඳිනකොට මනමාලිට අන්දන්න. මනමාලිට අන්දන්න. යන ගානක් තියෙනවානේ. දැන් මනමාලි පැත්තට දාන්න අපි හිතමු දැන් ගෑනු ළමයි වෙඩින් එකකට යනවානේ. දැන් පිරිමි ළමයින්ට නම් මොකක් අදාළ වෙන්නේ නැහැ. මොකද ඔයාට තාම මෙච්චර ලොකු වෙඩින් තොගයකට ඔයා ගිහින් නැතුව ඇති. ඉස්සරහට තේරෙයි. එතකොට පුතේ පිරිමි ළමයි නම් ඔය මේ කලිසමයි කොයින් හරි ෂර්ට් එකක් දාගත්තා, සබද්දේ දාගත්තා, මේ බෙල්ට් එකක් දාගත්තා, වොච් එකක් දාගත්තා ගියා. හරි සරලයි. හැබැයි ගෑනු ළමයි ඒ වගේ සරල විදිහට යන්නේ නැහැ පුතේ. ඒගොල්ලෝ සල්ලි වේගම් කරලා ඔකට සාරියක් හරි ගවුමක් හරි මොකක් හරි අරගන්නවා. ඊට පස්සේ ඒකට ගැලපෙන්න සබද්දේ අරගන්නවා. ඊට පස්සේ ඒකට ගැලපෙන්න ජුවලරිස් ටික ගන්නවා. ඒ ඔක්කොමත් හරි ඔය ඔක්කොම ඇඳගෙන එම්බාම් එකක් දාගන්නවා. අර එහෙම තමයි පුතේ ඩිම් එකට යන්නේ. එතකොට ඔය එම්බාම් එක දාගන්න යද්දී සමහර සැලොන් දිනවා පුතේ රුපියල් 18ක් එම්බාම් එක දානවා. සමහර සැලොන් කියනවා ඊට වඩා ලොකු ගාණක් ගන්නවා රුපියල් 5000ක් 6000ක් විතර ගන්න සැලොන්ුත් තියෙනවා. අර මට කිව්වේ අපයක් ඔය සැලොන් එකක් කරන්න. ඉතින් අර එතන තියෙන පුතේ එකම සාධකය. හැබැයි කෙනෙක්ගේ එක මිල වැඩි, කෙනෙක්ගේ මිල අඩුයි. දැන් අපි හිතමු ඔයා අලුතෙන් හොටෙල් එකක් පටන් ගන්න යනවා. ඒ හොටෙල් එකට කුක් කෙනෙක් ඕනේ. ඒතර අපි හිතමු එයා මොකක් හරි මවුන්ට් ලැබිනියා හොටෙල් එකේ වැඩ කරපු කුක් කෙනෙක්. එහෙනම් එයා ඉන්න පඩිය ටිකක් ලොකු පඩියක්. හැබැයි පුතේ ඔයාගේ අල්ලපු ටවුන් එකේ කඩේ හෝටල් එකේ කොත්තු ගගා හිටපු බාස් කෙනෙක්. ඔයා මේකට වැඩ ගන්නවා නම් ඔයා එයාට අර මනුස්සයාට දෙන්න පඩිය ගෙවනවද? ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ මිල වැඩි නිෂ්පාදන සාධකයක් තියෙනවා, මිල අඩු නිෂ්පාදන සාධකයක් තියෙනවා. සාධක වෙළඳපොලේ. ඒ කියන්නේ අර ලහිපිට පත්තරේ ගත්තාම පුතේ ඒකේ රැකියා හොයන පිරිසක් ඉන්නවා, රැකියා සපයන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒ වගේ. එහෙනම් මේ සාධක වෙළඳපොලේ පෙන්නුම් කරන මිල සංඥා පදනම් කරගෙන නිෂ්පාදකයා මොකද කරන්නේ? මේ මිල වැඩි නිෂ්පාදන සාධක අඩුවෙන් මිලට ගන්නවා. අඩුවෙන් මිල දී ගන්නවා. ඒ වගේම මිල අඩු නිෂ්පාදන සාධක වැඩිපුර මිල දී ගන්නවා. එහෙම අරගෙන මොකද කරන්නේ? මේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් සිද්ධ කරනු ලබනවා. අන්න ඒකට පුතේ අපි කියනවා කෙසේ නිෂ්පාදනය කරනවාද කියලා. කෙසේ නිෂ්පාදනය කරනවාද කියලා. ආය බලන්න. සාධක වෙළඳපොලේ තියෙන පුතේ නිෂ්පාදන සාධක. ඒ නිෂ්පාදන සාධක මිල වැඩි ඒවත් තියෙනවා, මිල අඩු ඒවත් තියෙනවා. එතකොට ප්‍රශස්ත නිෂ්පාදනයක් සිදු කරන්න නම් අපි බලන්න ඕනේ පිරිවැය අඩුවේ යොදා ගන්න. එහෙනම් අර මිල වැඩි නිෂ්පාදන සාධක අපි බොහොම අඩුවෙන් යොදාගෙන මිල අඩු නිෂ්පාදන සාධක වැඩිපුර යොදාගෙන අපි මේ භාණ්ඩය හෝ සේවාව
නිෂ්පාදනය කරනවා. ඒකට අපි කියනවා පුතේ කෙසේ නිපදවන්නේද කියලා. පැහැදිලි නේද? right. ලියන්නේ කෙසේ නිෂ්පාදනය කරන්නේද? මේ තීරණය වනුයේ සාධක වෙළඳ පොලේ මිල ගණන් පදනම් කරගෙනය. මේ තීරණය වනුයේ සාධක වෙළඳ පොලේ මිල ගණන් පදනම් කරගෙනය. प्रशस्त निष्पादनයක් සිදු කිරීම සඳහා නිෂ්පාදකයා कार्यक्षम निष्पादन साधक යොදා ගනු ලබයි. कार्यक्षम निष्पादन साधक යොදා ගනු ලබයි. कार्यक्षम निष्पादन साधक යොදා ගනු ලබයි. වෙනවචනයේ ලියන්න පුතේ ඒ අනුව මිල වැඩි නිෂ්පාදන සාධක මිල වැඩි නිෂ්පාදන සාධක වැඩි වශයෙන් යොදාගෙන මිල අඩු නිෂ්පාදන සාධක අඩුවෙන් යොදා ගනිමින් මිල අඩු නිෂ්පාදන සාධක වැඩියෙන් යොදා ගනිමින් නිෂ්පාදනය සිදු කරනු ලබයි. right. හරිද පුතේ? right. දැන් මේ බලන්න. ඊළඟට දැන් අපේ මූලික ආර්ථික ප්‍රශ්න තුනයි පුතේ. කුමක් කොපමණ නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේද? එහෙනම් පුතේ අන්තිම මූලික ආර්ථික ප්‍රශ්නය අපි කොහොමද විසඳගන්නේ? මේ නිදහස් වෙළඳ පොළ ආර්ථික ක්‍රමයක් තුල. right. දැන් එහෙනම් මොකක්ද හදන්නේ? ඒකෙන් කොච්චරක් හදනවද? ප්‍රශ්නයක් නෑ. අපි ඒකට උත්තරේ හොයාගත්තා. ඊළඟට කෙසේ නිපදවන්නේද? කොහොමද හදන්නේ? ඒකත් හරි. දැන් අන්තිම එක කා සඳහා නිපදවන්නේද? දැන් පුතේ කාටද මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ? ඒක තමයි පුතේ තියෙන ලොකුම ගැටලුව. පුතේ අපි යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරන්නේ අපි ගාව තියෙන ආදායම පදනම් කරගෙන.
දැන් නිකන් හිතන්න ඔයා කඩේකට ගිහිල්ලා කන්නේ. ඔයාගේ පර්ස් එකේ තියෙන මුදල් ප්‍රමාණය බලලා. දැන් ඔයා PNS එකට යනවා. අපි හිතමු සියොන්නපර හොරණ සියොන්නපරගේ හැබැයි තියෙනවා PNS එකේ හින්දා මම ඒක දන්නේ. ඉතින් PNS එකට ගිහිල්ලා පුතේ අපි බලනවා අර ෂෝකේස් එකේ තියෙන එක එක ಜಾති. ඕක තියෙනවා පුතේ මිල ගහලා. මේ මිල සටහන් කරලා තියෙනවා. එතකොට අපි බලනවා පුතේ මේ පර්ස් එකේ තියෙන ඉන්කම් එක. පර්ස් එකේ තියෙන මුදල් ප්‍රමාණය. රයිට්. ඒක බලලා තමයි අපි කන්න ගන්නෙ. එහෙනම් මේ කාස් සඳහා නිෂ්පාදනය කරනවාද කියන ප්‍රශ්නයෙන් අපි කතා කරන්නේ පුතේ මිනිස්සුන්ගේ ආදායම පිළිබඳ ගැටලුව. නැත්නම් ආදායම් ව්‍යක්තිය පිළිබඳ ගැටලුව. ඒ කොහොමද පුතේ මිනිස්සුන්ට සල්ලි හම්බෙන්නේ මොන වගේද? මම ඔයාලට උගන්වලා තියෙනවා නිෂ්පාදන සාධක වලින්. අපි සතුව තියෙන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසාය තත්ත්වය වෙනුවෙන් අපිට ලැබෙනවා බදු කුලි, වැටුප්, පොලි සහ ලාභ. එහෙනම් මෙන්න මේ වගේ තමයි පුතේ අපේ ආදායම තීරණය වෙන්නේ. එහෙනම් අපේ ආදායම තීරණය වෙන්නේ පුතේ භාණ්ඩ හා සේවා වලට මොකෙන්ද? සාධක වලට මොකෙන්ද? පොඩි මෙසේජ් එකක් දාන්න මේකට. මිනිස්සුන්ගේ ආදායම තීරණය වෙන්නේ භාණ්ඩ හා සේවා වලට මොකේද නැත්නම් සාධක වලට මොකේද? තත්කාල මෙසේජ් එකක් දාන්න. සාධක වලට මොලේ ෆැක්ටර් මාකට් එකේ අපි ගාව තියෙන නිෂ්පාදන සාධක පුතේ අපි හය කරනවා. ඒ වෙනුවෙන් අපිට හම්බ වෙනවා යම්කිසි දීමනාවක්. ඒව තමයි පුතේ වැටුප්, බදු කුලි, පොලි සහ ලාභ. එහෙනම් මේ සාධක වලට පොලේ මේ සාධක වෙළඳ පොලේ ලැබෙන පුතේ සාධක ආදායම්. සාධක ආදායම්. ඒ සාධක ආදායම් තමයි බදු කුලි, වැටුප්, පොලි, ලාභ. බදු කුලි, වැටුප්, පොලි, ලාභ. එහෙනම් අපිට ලැබෙන ආදායමේ ප්‍රමාණය මත පදනම්ව අපිට ලැබෙන ආදායමේ ප්‍රමාණය මත පදනම්ව අපි තීරණය කරනවා මොන භාණ්ඩද මොන සේවාද පරිභෝජනය කරන්න කියලා. මම සරල උදාහරණයක් කියන්නම් පුතේ. අපිට ලොකු සල්ලියක් තියෙනවා නම් දැන් අපිට ඔයාට පුතේ දැන් අපිට දැන් තාම ඔයා යැපෙන්නේ ඔයා අම්මගෙන් තාත්තගෙන් තමයි සල්ලි ඉල්ලගන්නේ. නමුත් ඔයාට සල්ලි හම්බ වෙන කාලෙක ඔයාට පුතේ සාමාන්‍ය ඔයාට ආසයි වාහනයක් පදින්න. හරිද? ඔයාට ආසයි වාහනයක් පදින්න. එතකොට ඔයාට සාමාන්‍ය ආදායමක් හම්බ වෙනවා නම් ඔයා ගේන පුතේ නෝමල් කාර් එකක්. පොඩි කාර් එකක් අරන් එනවා. ඇල්ටෝ එකක් වගේ පුතේ ඒ වගේ පොඩි කාර් එකක් අරන් එනවා. හැබැයි ඔයාට පුතේ විශාල ආදායමක් හම්බ වෙනවා නම් ඔයා ඇල්ටෝ එකක් ගේනවද? ඔයා ගෙන පුතේ ප්‍රාඩෝ එකක් වගේ එකක් ගේනවා. නැත්නම් රේන්ජ් රෝවර් එකක් ගේනවා. නැත්නම් යුරෝපියන් වෙහිකල් එකක් ගේනවා. එහෙනම් පුතේ අපිට හම් වෙන ආදායම අනුව තමයි ඒක තීරණය කරන්නේ. එහෙනම් මේ ખાસ සඳහා නිපදවනවාද කියන්නේ මොකද්ද? අන්න ඒක. මට ඒ කියන්නේ වෙළඳ පොලේ පුතේ අඩු ආදායම හම් වෙන මිනිස්සුත් ඉන්නවා, වැඩි ආදායම හම් වෙන මිනිස්සුත් ඉන්නවා. ඒ දෙකොල්ලම භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. එහෙනම් අර අඩු ආදායමක් ලබන මිනිස්සු වෙනුවෙන් ඇල්ටෝ නිෂ්පාදනය කරන්නත් ඕනේ. වැඩි ආදායමක් ලබන මිනිස්සු වෙනුවෙන් ප්‍රාඩෝ රේන්ජ් රෝවර් වගේව නිෂ්පාදනය කරන්නත් ඕනේ. තවත් වැඩි ආදායම් ලබන අයට ඒගොල්ලෝ සල්ලි තියනවා නම් නැව් බවා ගන්නවා පුතේ. ප්ලේන් එකක් ගන්න පුළුවන්. ප්‍රයිවට් ජෙට් එකක් ගන්න පුළුවන්. එහෙනම් සල්ලි තියනවා නම් ගන්න පුළුවන්. එහෙනම් ඒ සල්ලි තියන අයට ඒව ලබා දෙන්න අපි ඒව නිෂ්පාදනය කරන්න ඕනේ. අන්න ඒක තමයි කියන්නේ පුතේ කා සඳහා නිෂ්පාදනය කරනවා කියලා. කා සඳහා නිෂ්පාදනය කරනවා කියලා. පැහැදිලිද කතාව? කතාව පැහැදිලිද? සාධක වෙළඳ පොලේ තියෙන නිෂ්පාදන සාධක මත පදනම්ව තමයි පුතේ අපිට ආදායම හම්බෙන්නේ. එහෙනම් ඒ ආදායම මත පදනම්ව අපි මිලදී ගන්න භාණ්ඩය හා සේවාව තීරණය වෙනවා. මේක මත පදනම්ව මිලදී ගන්න භාණ්ඩය හෝ සේවාව
නිපදවීමක් සිද්ධ වෙන්න ඕනේ. අන්න ඒකට පුතේ අපි කියනවා කා සඳහා නිෂ්පාදනය කරනවා කියලා. හරිද? right. දැන් පුතේ මේ බලන්න මම මේ බෝඩ් එකේ මේ ලියපු දේවල් මම මේ ලිව්වේ ඔයාලට පැහැදිලි කරන්න. මම මේ බෝඩ් එකේ ලියපු දේවල් ලිව්වේ ඔයාලට පැහැදිලි කරන්න. එකින් එක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් පුතේ ඔයාට මේක ලියා ගන්න ඕන නම් ආයෙ මගෙන් අහන්න දෙයක් නැහැ. ඔය ටියුට් එකේ පැත්තක හරි ඔයාගේ සටහන් පොතේ පැත්තක හරි නෝට් එකක් දාලා මේක ලියා ගන්න පුළුවන්. දැන් ඔයාගේ ටියුට් එකේ පුතේ ඉඳ තියෙනවනේ මේ උඩ හරිය එහෙම. මේ උඩ හරියේ මේ යට හරිය ඉඳ තියෙනව නේද? ඒ වගේ පුතේ ලියා ගන්න. මම පඩින්නේ නැහැ. ඒක ඔයාට වැදගත් වෙනවා පාඩම් කරද්දි මතක තියාගන්න. මොකද අර එන විදිහ තමයි මම මේ කියලා දීලා තියෙන්නේ. right? හරි. අපි ලියමු පුතේ කා සඳහා නිපදවන්නේ කියන එක. කා සඳහා නිපදවන්නේද? ලියන්න. මෙම ගැටලුවට පිළිතුරු ලැබෙන්නේද? මෙම ගැටලුවට පිළිතුරු ලැබෙන්නේද? මෙම ගැටලුවට පිළිතුරු ලැබෙන්නේද? සාධක වෙළඳපොලේ මිල ගණන් පදනම් කරගෙනය. සාධක වෙළඳපොලේ මිල ගණන් පදනම් කරගෙනය. එනම් පාරිභෝගිකයා සතු නිෂ්පාදන සාධකවලට කරන ගෙවීම මත පදනම්ව පුද්ගල ආදායම තීරණය වේ. නිෂ්පාදන සාධක වලට කරන ගෙවීම මත පදනම්ව පාරිභෝගික ආදායම තීරණය වේ. වෙනම ඡේදකින් ලියන්න. ඒ අනුව පුද්ගලයන් ලබා ගන්නා ආදායම මත ඔවුන්ගේ පරිභෝජනය කරන භාණ්ඩය හෝ සේවාව තීරණය වේ. එම නිසා ඒ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි
ඒ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි භාණ්ඩ හා සේවා නිපදවීම භාණ්ඩ හා සේවා නිපදවීම භාණ්ඩ හා සේවා නිපදවීම කළ යුතු වේ. කළ යුතු වේ. right. හරි පුතේ ඔයාට ඕන නම් මේක ලියා ගන්න. ඔයාට ඕන නම් මේක ලියා ගන්න. එතන පුතේ අපි යනවා ඊළඟට වෙළඳපොළ ආර්ථික ක්‍රමයක යහපත් ලක්ෂණ වලට. දැන් බලන්න ඔය ටියුට් එක ගන්න අතර දැන් ඔය ටියුට් එකේ දීලා තියෙනවා වෙළඳපොළ ආර්ථිකයක තියෙන යහපත් ලක්ෂණ. හරිද? දැන් ඔයා දන්නවා වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ මොකක්ද කියලා. අපි ඉගෙන ගත්තා. බලමු තියෙන ලක්ෂණ මොනවද යහපත් දේවල් කියලා. හොඳ දේවල්. නැත්නම් වෙළඳපොළ ආර්ථිකයේ ගුණාංග. හරිද? එක ආර්ථිකයේ හිඟ සම්පත් විවිධ නිෂ්පාදන ශේෂ්ත්‍ර අතර බෙදා හැරීමේ කාර්යය ඉතා කාර්යක්ෂමව ඉටු කරයි. දැන් ඔව් පුතේ. දැන් මේ ආර්ථිකයේ තියෙන සම්පත් අත්‍යවශ්‍ය කාරණාවන් කෙරෙහි හරිද? ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය කරන හැම කාරණාවක් කෙරෙහිම පුතේ බෙදලා යනවා. හැබැයි ඒක රජය කවුරු මැදිහත් වෙනවද නැහැ. මිල මගින් මිනිස්සුන්ගේ ඉල්ලුම හා සැපයීම මත පදනම්ම මිනිස්සුන්ගේ ලාභය සහ අපේක්ෂාවන් මත පදනම්ම ඒවා නිකම්ම බෙදලා යනවා. ඒ නිසා මෙතෙන්දි පුතේ අර අමුතුවෙන් බල කරන්න දෙයක් නැහැ. හරිද? වෙළඳපොළ තුල භාණ්ඩ හා සේවා තියෙනවා. වෙළඳපොළ තුල අමුද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ හිඟ සම්පත් තියෙනවා. ඒ හිඟ සම්පත් වලින් නිපදවන්න පුළුවන් භාණ්ඩ හා සේවා අවශ්‍ය කරන පාර්ශවවලට අවශ්‍ය පරිදි බෙදලා යාම සිද්ධ වෙනවා. හරිද? එතනනේ පළවෙනි එක කියලා තියෙන්නේ. දෙවෙනි එක පෞද්ගලික නිදහස. ඒක පුතේ යටින් තියනවා නේද ව්‍යවසායක නිදහස හා තේරීමේ නිදහස උපරිම වගකීම කියලා. ඒක පුතේ වරහන් ඇතුලේ දාගන්න. ඒ පෞද්ගලික නිදහස කියන එකට යටින් තියෙන වාක්‍ය දෙපැත්තෙන් වරහන් දාගන්න. ඒත් මොකක්ද කියන්නේ? ව්‍යවසායක නිදහස හා තේරීමේ නිදහස. පුතේ ව්‍යවසායක නිදහස කියලා කියන්නේ නිෂ්පාදකයාගේ නිදහස. ඒ කියන්නේ නිෂ්පාදකයාට අයිතියක් තියෙනවා සහ නිදහසක් තියෙනවා. එයාට ඕන කරන භාණ්ඩයක් නිපදවන්න. අර කවුරුවත් ඇවිල්ලා එයාට බල කරන්නේ ඔයා කැරට් විතරක් හිටවන්න. ඔයා වෙන මුකුත් හිටවන්න එපා. ඔයා හිටවන්නේ කැරට් විතරයි. ඔයා හිටවන්න ඕනේ ලුණු විතරයි. ඔයාට වෙන මුකුත් හිටවන්න බෑ. පුතේ කාටවත් එහෙම නීති දාන්න බෑ. ඔයා උතන සිල්ලර කඩේ විතරක් කරන්න. ඔයා උතන මේ පාන් දුල්ල හොදන්න එපා. ඔයා උතන මේ කොස් එළවලු ගන්න දුල්ල හොයන්න එපා. කාටවත් එහෙම කියන්න බෑ. ඒ කියන්නේ ව්‍යවසායකට නිදහසක් තියෙනවා. එයාට ඕනේ කරන නිෂ්පාදනයක් කරන්න. හැබැයි පුතේ අකටයුතු නිෂ්පාදන මොනවාද නොකල යුතු නිෂ්පාදන හැර. එහෙම දෙයක් කළොත් එහෙම පොලිසියෙන් ඇවිල්ලා ඔයාව එක්කයි යනවා. ඊළඟ ඔයාට හොඳට සලකනවා. හරි. ඊට තේරීමේ නිදහස. පාරිභෝගිකයටත් තියෙනවා පුතේ නිදහසක්. පාරිභෝගිකයටත් තියෙන නිදහසක් එයාට කැමති දෙයක් තෝරගන්න පුළුවන්. හරි. එයාට යම් කිසි දෙයක් අරගෙන බලලා ඒක ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. දැන් සමහර වෙලාවට අපේ රටවල ඒ වගේ නිදහසක් නැහැ. සමහර අවස්ථාවල අනිත් අවස්ථාවල සමහර අවස්ථාවල. ඒ කියන්නේ පුතේ දැන් මට මතකයි ඒ කියන්නේ මම පොඩි කාලේ අපි පුතේ දැන් ඔය පිටකොටුවට යනවා. පිටකොටුව දිනවා මල්වත්ත පාර කියලා. දැන් ඕක දින පුතේ අඩුවට සපත්තු තියෙනවා. හරිද? අර ස්පයික් පින්නේ පුතේ දුවන කට්ටිය දැන් කටු දින සපත්තු. එතකොට අන්න ඒව එහෙම පුතේ ගන්න අපි යන්නේ මල්වත්ත පාරට. මොකද නැත්තම් ඒ දවස්වල ලොකු ගානක්. හරි. එතකොට එතන ගිහින් පුතේ අපි සපත්තු ජෝඩුවක් කරන් බැලුවෙන් පස්සේ එතන ඉන්න මිනිස්සයා ඒ කඩේ ඉන්න පුද්ගලයා හදන්නෙම මේක අපේ ඇඟේ ගහලා යවන්න. අන්තිමට අපි නිකන් ගන්න නැතුව වෙන තැනකට බලන්න ගියොත් එහෙම මිනිහට සද්දෙත් දානවා. මොකටද බලන්න ආයේ ගන්න නැත්තම් මොකටද බලන්න අන්න එහෙම කියනවා. පුතේ ඒ කියන්නේ පුතේ මිනිස්සුන්ගේ තේරීමේ නිදහසට බාධා පමුණනවා කියන්නේ. අපිට නිදහසක් තියෙන්න ඕනේ පුතේ. සල්ලි අපේ නම් අපි මිලට ගන්න අපිට ඕනේ බාණ්ඩේ. දැන් අපි හිතමු සමහර ඇතුම් කඩවලත් ඔක තියෙනවා.
දැන් ඔයා ඇඳුම් කඩේට ගිය වෙලාවෙ ඉඳන් එක්කෙනෙක් නිකන් අර මීමැස්ස වගේ පස්සෙන් ඇවිල්ලා මේක ගන්න මේක ගන්න මේක ගන්න මේක ගන්න කියනවා. හරිද? අපිත් මිනිහාගේ වදේටම ඉතින් මේ කියන දේවල් බලනවා. බලලා අපිට හරියන්නේ නැත්නම් අපි යනවා යන්නේ. ඒ යනකොට අපිට නිකන් ඇහෙන්න නොහැෙන්න නිකන් අර හිට් එකක් ගන්නවා. ගන්න නැත්නම් මොන ගේම් වලටද බලන්න ආවේ? අන්න ඒ වගේ. සමහරකට දිනවා පුතේ ඔයා ගිහිල්ලා කඩේ තියෙන හැම ඇඳුමක්ම ඇඳලා මාරු කරලා එළියට බහලා ගියා. වචනයක්වත් කියන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගන්න පුතේ අපිට ඕනේ බාන්නේ. අපිට තේරීමේ නිදහසක් තියෙන්න ඕනේ. හරිද? ඉතින් මේ වගේ නිදහස් වෙන්න පොළ ආර්ථික ක්‍රමයක මිනිස්සුන්ට අයිතියක් තියෙනවා යම් කිසි දෙයක් මිලදී ගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න. ඒ කියන්නේ තේරීමේ නිදහසක්. ඒක නිෂ්පාදකයටත් එහෙමයි, ඒක පාරිභෝගිකයටත් එහෙමයි. ඒක තමයි මේ කියලා තියෙන්නේ. 3. වර්ණයට අනුකූලව භාණ්ඩ නිපදවීම. පුතේ වර්ණය කියන්නේ අපිට අවශ්‍ය කරන භාණ්ඩය අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. අපේ කැමැත්තට අනුව මේක නිෂ්පාදනය කරගන්න පුළුවන්. දැන් ඔයා යනවා කඩේකට කොත්තුවක් දාගන්න. දැන් සමහර වෙලාවට කෙලින් ගිහලා අපි කියනවා කොත්තුවක් දාලා දෙන්න. චිකන් අහනවා චිකන්ද? චිකන්ද මාළුද විතරද ඔය මානවා. ඉතින් අපි කියනවා කමන්නේ චිකන් කොත්තුවක් දාලා දෙන්න. හරි. දැන් පුතේ ඒ තියෙන්නේ තමයි වර්ණයට අනුව නිෂ්පාදනය කරගන්න. දැන් අපි ගිය ගමන් කියන්නේ නැහැ තියෙන චිකන් කොත්තු විතරයි මේ ඕනනම් දාලා දෙන්න නැත්තම් නිකන් ඉන්නේ එහෙම කියන්නේ නැහැ. මොකද ඒක කිව්වොත් අපි ආපහු ඒ කඩේට යන්නේ නැහැ. අපිට පුතේ කස්ටමයිස් කරගන්න පුළුවන්. අපි කියනවා තව බිත්තරයක් වැඩිපුර දාලා හදන්න. නැත්තම් තව චිකන් ටිකක් වැඩිපුර දාන්න. නැත්තම් ෆුල් එකක් දාන්න. අයියේ 3 දෙනෙක්ට හරියම දාන්න වැඩිපුරට කපන්නේ නැහැ. ඒතකොට පුතේ මේ වගේ අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. නැත්තම් අපි වාහනයක් ගන්න යනවා. ඒ වාහනේට අපිට අවශ්‍ය කරන පාට ඉන්ටීරියර් ඒ වගේ දේවල් අපිට හදා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන පාට තීරණය කරන්න පුළුවන්. අපිට ඕන කරන ඇලෝ වීල් තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කැමැත්තට අනුව අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් කියාවක් තියෙනවා. ඊළඟ ආර්ථික කටයුතු ස්වයංක්‍රීයව සිදුවීම. උදේ ස්වයංක්‍රීයව නිපදවීම නෙවෙයි ස්වයංක්‍රීයව සිදුවීම කියලා හදාගන්න ඕනේ. ස්වයංක්‍රීයව සිදුවීම. ඒ කියන්නේ මේ ආර්ථික කටයුතු පුතේ කවුරුත් බලෙන් ඇවිල්ලා අතින් අල්ලලා මෙහෙවන්නේ නැහැ. ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. ආර්ථිකය තුළ ඉබේ මේක සිද්ධ වෙනවා. කවුරුත් විසින් බලෙන් මෙහෙවන්නේ නැහැ. සහ නවෝත්පාදනයන් බිහිවීමට දිරිගැන්වීම. ඒ නවෝත්පාදන කියන්නේ මොනවද? නව නිෂ්පාදන. එතකොට මේ පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාත්මක වෙනකොට සහ සම්පත් වල අයිතියත් පෞද්ගලික අංශයේ සතුව තියෙනකොට අපිට අවශ්‍ය කරන නැත්නම් අපිට හිතන අලුත් දෙයක් අපිට නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා. හැබැයි පුතේ සමහර රටවල් තියෙනවා අපිට ඕන ඕන දේවල් එහෙම නිෂ්පාදනය කරන්න බෑ. අපි ඊළඟ කතා කරන්නේ මේ වගේ ආර්ථික ක්‍රමයක් ගැන. සමාජවාදී සැලසුම්ගත ආර්ථික ක්‍රමයක් ගැන. නමුත් මේ නිදහස් වෙළඳ පොළ ආර්ථික ක්‍රමයකදී අපිට පුතේ ඕනෑම දෙයක් අපිට නිෂ්පාදනය කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද? right හරි. ඊළඟ පුතේ වාසික කතා කරලා පස්සේ අපි කතා කරනවා පුතේ වෙළඳ පොළ ආර්ථිකයේ තියෙන අයහපත් ලක්ෂණ. දැන් ඔය හැම දෙයකම පුතේ වාසි වගේම අවාසි දෙන්නත් පුළුවන්. right? දැන් බලන්න මේක පළවෙනි එක. වෙළඳ පොළ අසමත් වීම. මොකද්ද පුතේ වෙළඳ පොළ අසමත් වීම කියන්නේ? වෙළඳ පොළේ තියෙන සම්පත් කාර්යක්ෂමව බෙදා හැරීමට ඒ රටේ ආර්ථිකය අපොහොසත් වෙනවා නම් අපි කියනවා පුතේ වෙළඳ පොළ අසමත් වෙලා තියෙනවා කියලා. හරිද? රටේ සම්පත් කාර්යක්ෂමව බෙදා ගන්න බැරි නම් අපි කියනවා වෙළඳ පොළ අසමත් වෙලා තියෙනවා කියලා. ඒ වගේ ආකාර කීපයක් තියෙනවා. හරිද? මේ බාන්නේ එහා පැත්තේ පළවෙනි එක පොදු භාණ්ඩ හා සේවා නොසැපීම. දැන් අපිට හරියට පුතේ මිනිස්සුන්ට ජාතික ආරක්ෂාව සපයන්න බැයි නම් අපිට හරියට මිනිස්සුන්ට දැන් මේ දවස්වල පුතේ ඒක හොඳටම තේරෙනවා. දැන් මේ කොරෝනා ව්‍යාප්තියත් එක්ක දැන් එකපාරට පුතේ මේ පළවෙනි රැල්ලක් ආවා, දෙවෙනි රැල්ලක් ආවා. හැබැයි තුන්වෙනි රැල්ලකුත් එනවා කියලා කියන්න පුතේ අපිට අපේ මිනිස්සුන්ට ආරක්ෂාව දීම සම්බන්ධයෙන්
අපේ වගකීම ඉටු කරගන්න බැරි වුණා කියන එක. හරිද? දැන් එන්න රෝගීන් වැඩි වෙනවනේ. එන්න රෝගීන් වැඩි වෙනවා. එතකොට පුතේ අපිට ඒගොල්ලන්ට අවශ්‍ය කරන පරිදි රෝහල් පහසුකම් පවා දැන් සපය ගන්න බැරි මට්ටමක තියෙන්නේ. ICU වල සම්පූර්ණයෙන්ම එකක්වත් නැහැ පුතේ available. ඒ වගේම කොවිඩ් ආසාදිත රෝගී නවත්තන රෝහල් දැන් ඔක්කොම පිරලා තියෙන්නේ. හැමදාම 1000 ගණන් වාර්තා වෙනවා. මරණ එන්න වැඩි වෙනවා. එතකොට පුතේ මෙන්න මේ වගේ දේවල් සපය ගන්න බැරි නම් දැන් පුතේ ලංකාව කියලා කියන්නේ නිදහස් වෙන්න බලකට ආර්ථිකයක් නෙවෙයි තියෙන්නේ. ලංකාව කියන්නේ නිදහස් වෙන්න බල ආර්ථිකයක් ක්‍රියාත්මක රටක් නෙවෙයි. නමුත් අපි හිතමු දැන් ඇමරිකාවේ, ඉතාලිය වගේ රටවල් සම්බන්ධ මේ වෙළඳපොළ ආර්ථිකයක් සහිත රටවල්. හැබැයි කොරෝනා ව්‍යාප්තියේ හිටපුතේ ඒ රටවල ඒ විදිහටම මිනිස්සු මැරෙන්න ගත්තා. එතකොට මිනිස්සුන්ට හරියට ආරක්ෂාවක් ලබා දෙන්න බැරි නම් ඒ ආර්ථිකය තුල අපි කියනවා වෙළඳපොළ අස්මත් වෙලා තියෙනවා. පොදු භාණ්ඩ සපයන්න බැහැ. පොදු භාණ්ඩ කියන්නේ අපි කතා කරනවා පොදු භාණ්ඩ පස්සේ රාජ්‍ය ආර්ථිකයේ පාඩමේ. නමුත් මම සරලව කියන්නම් හැම කෙනෙක්ටම එකලෙස පරිභෝජනය කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ මම පරිභෝජනය කළා කියලා ඔයාටත් පරිභෝජනය කරන්න බැරි වෙන දේවල් නෙවෙයි. මම පරිභෝජනය කළා කියලා ඔයාටත් පරිභෝජනය කරන්න පුළුවන් දෙයක් තමයි පොදු භාණ්ඩ කියලා කියන්නේ. හරිද? දැන් ජාතික ආරක්ෂාව මට ආරක්ෂාව සැලසුවා කියලා ඔයාට ආරක්ෂාව ලැබී තියන්නේ නැහැ. ඔයාට හම්බ වෙනවා. නේ? අන්න ඒ වගේ. එතකොට ඔය සමහර රටවල තියෙන සිවිල් යුද්ධ අරගල වගේ දේවල් වලදී පරිසර දූෂණය වගේ සමහර දේවල් වලදී මිනිස්සුන්ට ලැබෙන්න ඕන දේවල් නොලැබී යනවා. එහෙනම් අන්න ඒක මේ වෙළඳපොළ ආර්ථිකයේ තියෙන එක දුර්වලතාවයක්. දෙවෙනි එක පුතේ බාහිරතා හට ගැනීම. බාහිරතාවත් අපි කතා කරනවා අර මන්දිය පාඩමේදී. නමුත් බාහිරතා කියන්නේ පුතේ අපි කරන යම්කිසි ක්‍රියාවලියක් හින්දා තුන්වෙනි පාර්ශවයකට ඇති වෙන්න පුළුවන් හිතකර හෝ අහිතකර ප්‍රතිවිපාක. හරිද? දැන් අපි හිතමු ඔයාගේ එහා පැත්තේ වත්ත සුද්ධ කරනවා. එතකොට ඔයාගේ එහා පැත්තේ වත්ත සුද්ධ කරනකොට ඔයාගේ ඒ වත්තට එහා පැත්තේ ඉන්න මිනිස්සුන්ට දෙන හොඳ ප්‍රතිවිපාකය තමයි මදුරු වර වගේ සත්තු මේව බෝ වෙන්නේ නැහැ. හැබැයි අහිතකර ප්‍රතිවිපාකයක් නැති තරම්. ඒ කියන්නේ මෙහෙම නම් වෙන්න පුළුවන් ඉතින්. අපි හිතමු ඒගොල්ලෝ හොරෙන් මේ වත්තට කුණු දානවා නම් දැන් වත්ත සුද්ධ කළාම දාන්න බෑ. පේනවනේ. එතකොට ඒක ඒගොල්ලන්ට අහිතකර වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි පුතේ. සාමාන්‍යයෙන් දැන් කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා ටිකක් දුෂ්කර පළාතක. ගඟක් අයිනක. හරි. එතකොට ඕකේ තියෙන හිතකර ප්‍රතිවිපාක තමයි පුතේ ගමේ ඉන්න මිනිස්සුන්ට රැකියාව අවස්ථා උදා වෙන්න පුළුවන්. මාර්ග සංවර්ධනය වෙන්න පුළුවන්. අර පුද්ගල සංවර්ධනයක් වෙන්න පුළුවන්. හැබැයි අයහපත් දේවල් තමයි පුතේ අපද්‍රව්‍ය වගේ දේවල් හරියට පිටත් කිරීම සිද්ධ වුනේ නැත්නම් වටේ තියෙන ස්වභාවික සම්පත් විනාශ වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ ලෙඩ රෝග වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒවා තමයි පුතේ බාහිරතා කියලා කියන්නේ. එතකොට මේ බාහිරතා පිළිබඳව පුතේ ලොකුවට සැලකිලිමත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ ආර්ථික ක්‍රමයේදී. තුන සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් නොසැපීම. ඒක ඔයාලට මම හිතනවා හොඳටම තේරෙයි කියලා මම අර ඉස්සෙල්ලා කියපු කාරණාවනේ. දැන් කොරෝනා වලට එන්නත් හරි පුතේ හැම මිනිස්සෙක්ටම හම්බුන්නේ නැහැ. දැන් අපේ ගෙවල් පැත්තේ පුතේ ඔය අර පළවෙනි එන්නද කොවිඩ් එන්නද යහුවා මිනිස්සු පොර කාගෙන ගිහිල්ලා ඒක ගහගත්තා. මම නම් ගැව්වේ නෑ පුතේ. හැබැයි දෙවෙනි එන්නද තාම ආවේ නෑ. ඒ එන්නත ගහපු මිනිස්සුන්ට කොවිඩ් හැදිලා ඉන්නවද? එතකොට මේ සුබ සාධන භාණ්ඩ රෝහල් පහසුකම් පෞද්ගලික රජයේ පාසල් රජයේ විශ්වවිද්‍යාල මේ කිසිම දෙයක් නෑ පුතේ මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ. නමුත් ලංකාව ගත්තොත් පුතේ අපිට සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් තියෙනවා නේ. දැන් අපිට පුතේ පෞද්ගලික රෝහල් වගේම මේ රජයේ රෝහල් තියෙනවා. අපිට අසරිය වුණාම අපි රජයේ රෝහල් කියලා බෙහෙත් ගන්නවා. අපි හැමෝම වගේ ඉස්කෝලේ යන්නේ පුතේ රජයේ පාසලකට. ඒ හින්දා අපිට රජයේ පාසල් තියෙනවා. නමුත් මේ කියන ආර්ථික ක්‍රමවල රජයේ පාසල් කියලා දේවල් නැහැ. හැමෝටම සල්ලි ගෙවලා තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ සුපසාධක භාණ්ඩ සැපයීමේ අපහසුතාවයක් මේක දකින්න පුළුවන්. සහ පොදු දේපල සම්පත් වල අකාර්යක්ෂමතාවය. ඒකවල පුතේ ඔය වනාන්තර විනාශ කිරීම, සාගර සම්පත විනාශ කිරීම වගේ දේවල් අපිට දකින්න පුළුවන්. දැන් ලංකාවේ පුතේ ඇත්තටම හරි අඩුයි. නමුත් දිනු රටවල් වල
මේ වන සංහාරය හා සාගර පද්ධතිය සිද්ධ වෙන බලපෑම සෑහෙන වැඩි. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කරන යම්කිසි දේවල් එක දැන් අපි තුමු න්‍යාෂ්ටික අවි අත්හදා ගැනීම වගේ දේවල් කරනකොට පුතේ පරිසරයට විශාල හානියක් සිද්ධ වෙනවා. හරි එතකොට මේ වගේ දේවල් කරන්නේ සාමාන්‍යයෙන් මේ වෙළඳපොළ ආර්ථිකයක් තියෙන රටවල්. සල්ලි දිනන උන් තරම් හරි ඒ නිසා එහෙම තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ අවාසි. ඊළඟ දෙවෙනි එක ආර්ථික විෂමතා පැන නැගීම. බලන්න පුතේ. එතකොට වෙළඳපොළ ආර්ථිකයක ආදායම තීව්‍ර වීමට විවිධ සාධක බලපායි. ඒවා නම් අධ්‍යාපනයේ කැපවීම, දේපොළ උරුමය, සාධක මිල, වාසනාව යන සාධකයි. එම සාධකවල සමුච්චිත ප්‍රතිඵලයක් ලෙස බිහිවන ආදායම් හා පරිභෝජන රටාව සාධාරණ එකක් වේයයි සහතික කළ නොහැක. එනම් වෙළඳපොළ තුල ආදායම් හා පරිභෝජන විෂමතා පැන නැගීම ස්වභාවික ලක්ෂණයයි. පුතේ ඔයා ඔතන ඇලයිරක් ගන්න ලියන්න. ආර්ථික විෂමතා පැන නැගීම කියන එක ඇලයිරක් ගන්න ලියන්න ආදායම් විෂමතාවය කියලා. ආදායම් විෂමතාවය කියලා ලියන්න. ඇලයිරක් ගන්න ලියන්න ආදායම් විෂමතාවය කියලා. ඒ කියන්නේ පුතේ මේ වගේ ආර්ථිකයක පුතේ යම් කිසි කෙනෙක්ගේ ආදායම යම් පුද්ගලයෙක්ගේ විශාල ප්‍රමාණයක් වෙන්න පුළුවන්. තව පුද්ගලයෙක්ගේ පොඩි ආදායමක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් ඒක ලංකාවේ තියෙනවා පුතේ. හරිද? දැන් එක පුද්ගලයෙක්ගේ මාසික ආදායම රුපියල් 10000ක් විතර වෙනකොට තව පුද්ගලයෙක්ගේ මාසික ආදායම ලක්ෂ 50ක් 55ක් වෙන්න පුළුවන්. මම කියන්නේ ලංකාවේ. පිට රටවල වල ඊට වැඩි. දැන් සාමාන්‍යයෙන් බිල් ගේට්ස් වගේ ගත්තොත් එයාගේ දවසක ආදායම ලක්ෂ 50කට 70ක් වෙන්න පුළුවන් දවසක ආදායම. ඉතින් අන්න ඒ වගේ විෂමතාවයක් තියෙනවා. විෂමතාවයක්. දැන් සමහරුන්ට පුතේ පරම්පරාවෙන් හම්බෙච්ච දේපල, උරුම, බූදල්, ඔන්න ඔය වගේ දේවල් වලින් සල්ලි හම්බෙලා තියෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් පුතේ මහන්සි වෙලා කට්ට කාලා ඉගෙනගෙන නැත්තම් මොකක් හරි ව්‍යාපාරයක් කරලා එයා හම්බ කරගත්තු සල්ලි දෙන්න පුළුවන්. තව කෙනෙක්ට පුතේ එහෙම මුකුත්ම සල්ලි නැහැ. එදිනදා වැඩක් කරලා ඒකෙන් හම්බෙන සල්ලි දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ආර්ථික ක්‍රමය තුල එක් එක් පුද්ගලයාගේ ධනය බෙදී යාම වෙනස් වෙලා තියෙනවා. ඒ අනුව අපි කියනවා මේ වෙළඳපොලේ ආදායම් විෂමතාවයක් දකින්න පුළුවන් කියලා. සහ අවසාන එක ආර්ථික අස්ථායීතාවය. එතකොට මේ ආර්ථිකයේ අස්ථායී වෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. අපි ඒව තමයි පුතේ මේ ආර්ථික විද්‍යාව කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ පොලි අනුපාත සෑහෙන ඉහළ යන්න පුළුවන්. නැත්තම් ගෙවුම් ශේෂයේ දිගු කාලින හිඟයන් තියෙන්න පුළුවන්. අයවැය දිගු කාලින හිඟයන් තියෙන්න පුළුවන්. ආර්ථික වර්ධනය අඩු වෙන්න පුළුවන්. උද්දමන අනුපාත වැඩි වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් පුතේ මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක. ඇයි මේක හැම වෙලාවෙම මේ ආර්ථික ප්‍රශේෂ දෙන්නේ මිල මත පදනම් ඔටෝමැටිකලි රජය try කරනවා ඒක යම් කිසි මට්ටමකින් අඩු කරන්න. නමුත් ලොකු බලපෑමක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා එතරම් යන්න පුතේ මෙන්න මෙහෙම ආර්ථික අස්ථායීතාවය කියන තැන පොයින්ට් වයිස් ලියන්න. කරුණු විදියට ලියන්න. ආර්ථික වර්ධනය අඩු විය හැකි වීම. ආර්ථික වර්ධනය අඩු විය හැකි වීම. විරකියා අනුපාතය ඉහළ යාම. විරකියා අනුපාතය ඉහළ යාම. උත්තමන අනුපාතය ඉහළ යාම. උත්තමන අනුපාත ඉහළ යාම.
ඊළඟ එක ගෙවුම් ශේෂ හිමියන් පැවතීම. ගෙවුම් ශේෂ හිමියන් පැවතීම. right. හරි. හරි පුතේ ඊළඟට මෙන්න මේ ටික පොඩ්ඩක් ඔයා කියව ගන්න ගෙදරදී. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයකට රජය මැදිහත් වෙන ආකාරය. ඒ කියන්නේ දැන් මේ වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වෙනකොට දැන් මේ වගේ අයහපත් ලක්ෂණ තියෙනවා. එතකොට වෙළඳපොළ ආර්ථිකයක මේ තියෙන අයහපත් ලක්ෂණ නැති කරන්න නැත්නම් වෙළඳපොළ ආර්ථිකයක සිද්ධ වෙන අකටයුතුකම් නැති කරන්න රජය මැදිහත් වෙන ආකාරය තමයි මේ තියෙන්නේ. එතකොට මේ බලන්න මම නිකන් කියාගෙන යන්න පුතේ ඔයා ගෙදර නිකන් කියව ගන්න. වෙළඳපොළ ආර්ථිකයේ කාර්යක්ෂමතාවය සඳහා අවශ්‍ය කරන නීති රීති පදනම ස්ථාපිත කිරීම. දැන් පුතේ අපිට පුළුවන් ඕන නම් දැන් පාරිභෝගිකයන්ට හොඳ භාණ්ඩ හා සේවා හම්බ වෙනවද කියලා බලන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ යම් නීති රීති අනුමත පනවලා තියෙනවා. කල්ලිකුත් කිරීමේ දිනය නිෂ්පාදිත දිනය අනිවාර්යයෙන් print කරන්න ඕනේ. ඒ වගේම යම් කිසි තැනක ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය වෙනවා නම් ඒගොල්ලෝ මැදිහත් කරලා ඒක වටලලා සාමාන්‍යයෙන් දඩ වගේ දේවල් අය කරනවා. ඊළඟට ඔය ලබා දෙන ප්‍රමිති ISO 9001 9004 SLS HACCP ඔය වගේ එක එක ප්‍රමිති සහතික ලබා දෙන්න කියනවා. එතකොට ඊට අමතරව පුතේ ඔය සේවකයින්ට වගේ ඒගොල්ලන්ට තියෙන පුතේ වෙනම පනක් EPF ETF ඊළඟට වැන්දබුහා අනත්තරු අරමුදල මෙන්න මේ වගේ පුතේ යම් නීති රීති පනවලා තියෙනවා. හරිද? ඒ සිද්ධ වෙන යම් අසාධාරණකම් නවත්තන්න. ඊළඟට බාහිරතා නිසා සම්පත් බෙදා හැරීමේදී පැන නගින අකාර්යක්ෂමතා ඉවත් කිරීම. දැන් අර මම කිව්වේ ඔය බාහිරතා තුලින් සිද්ධ වෙන්න පුළුවන් යම් නරක ප්‍රතිපාක. හරිද? පරිසර හායනය නැත්නම් ලෙඩ රෝග වැඩිවීම මෙන්න මේ වගේ දේවල් හින්දා ඇති වෙන හානිය වෙනුවෙන් ඒගොල්ලන්ට පුළුවන් මැදිහත් කරලා ඒක කම්පැනි නවත්වන්න. දැන් පුතේ අර මේ දවස් කරුනේ පොල් තෙල් වලට මොකද්ද ඇෆ්ටල රින්ද මොකද්ද කියලා ඒ කියන්නේ අර ශරීරයට හොඳ නැති දෙයක් විස කල්ලම් වෙලා කියලා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට රජය මැදිහත් කරලා මොකද කරන්නේ? ඒ නිෂ්පාදිත නවත්තලා දානවා. හරි ඒ තමයි මේ කියන්නේ. තුන වෙළඳපොළ යන්ත්‍රය තුලින් නොසපයන හා ප්‍රමාණවත්ව නොසපයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා සම්පත් යොමු කිරීම. දැන් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක මම කිව්වා හැම දෙයක්ම සල්ලි ගෙවලා කරගන්න තියෙන්නේ. නමුත් රජය මැදිහත් වෙලා ඒ වගේ දේවල් නොලබන අයට නොමිලේ ඒ වගේ දේවල් ලබා දෙන්න කටයුතු කරනවා. දැන් ලංකාව වගේ එකේ අපි ඇත්තටම නොමිලේ අධ්‍යාපනය ලැබපු මිනිස්සු. හරිද? අපි උසස් අධ්‍යාපනය වෙනකම් පුතේ නිදහස් අධ්‍යාපනයක් ලැබලා තියෙනවා. අපි රෝවල් වල බෙහෙත් ගන්න සල්ලි ගෙවන්නේ නැතුව. එතකොට ඔයා හිතන්න, ඔයා ඉමේජින් කරගන්න මේ වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක කරන රටවල රජයේ තියෙන නොමිලේ කියලා කිසි දෙයක් නැහැ. ඔක්කොම සල්ලි ගෙවලා තියෙනවා. ඉතින් අර ඒ වගේ දුර්වලතා මගහරවන්න තමයි රජයේ මැදිහත් වෙන්නේ. පොදු සම්පත් භාවිතය වැඩි කිරීම ආදායම් හා ධන ව්‍යාප්තිය එනම් සාධාරණත්ව රැක ගැනීම. දැන් පුතේ අපිට පුළුවන් බදු අය කරන්න. වැඩි ආදායම් ලබන අයගෙන් වැඩි බද්දක් අය කරන්න පුළුවන්. එතකොට අර ආදායමේ යම් කිසි තියෙන විෂමතාවයක් අඩු කරන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ පුතේ. නමුත් යම් තාක් දුරකට ඒ දේ අපිට බැලන්ස් කරන්න පුළුවන්. ඊළඟට අඩුතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, සාර්වත්‍රික ස්ථිරතාවය පවත්වාගෙන යාම, ඉතිරසාර සංවර්ධනය සඳහා පරිසර රැකගැනීම. රයිට්. පොඩි පුතේ වා කියව ගන්න. හරි. මම අද හිතන්නේ ආයේ පුතේ මේ පාඩම ඉවර කරනවා කියලා. නමුත් තව චූටි කොටසක් තියෙනවා. පැය භාගයක විනාඩියක් 35ක වගේ. අපි ඒක ඊළඟ දවසේ පුතේ කරගෙන යන්න. හරි. එහෙනම් පුතේ සුබ දවසක් හැම කෙනෙක්ටම.